समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अभिक्खन्तं भोगोत्तम अभिक्खन्तं भोगोत्तम सय्यतापि भोगोत्तम निकुज्जितं वा उकुज्जय्य पटिच्छन्नं वा विवरेय्य मूलहस्य वा मग्घं आचिक्केयति सद्धर्म श्रवणाभिलाषी लंकावासी लोकवासी ගුණගරුක වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්වතුන් කවුරුත් සෝදානම් වන්නේ ඉරිදා සන්ධ්‍යා කාලයේදී net fm setnet අසපුවෙන් ගලාගෙන හැලෙන උතුම් වූ සදහම් වර්ෂාවෙන් තමන්ගේ ජීවිත සුවපත් භාවයට පත් කරගෙන එතුලින් මෙලොව ජීවිතය සුවපත් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගෙන මේ භවගාමී දුක්ඛිත සසර කෙලවර කොට ලබන උතුම් නිවනින් සැනසෙනවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට. පින්වත්නි ධර්ම දේශනාව සඳහා මාතෘකා කළ ගාථාව සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසය තුළ බොහෝ දෙනෙක්ගේ මුඛයෙන් පිටවෙච්ච වචන කිහිපයක්. අභික්ඛන්තං භෝගෝතම ආශ්චර්යයි ස්වාමීනි. අභික්ඛන්තං භෝගෝතම ආශ්චර්යයි ස්වාමීනි. සය්‍යතාපි භෝගෝතම කොයි වගේද ස්වාමීනි නිකුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය. හරියට නිකම් මේ යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩිකුරු කරා වගේ කිව්වා. එනි මේ යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කරලා පෙන්වනවා වගේ හරි පුදුමයි. පටිච්චන්නං වා විවරෙය්‍ය. වහලා තිබ්බ එක ඇරලා පෙන්වනවා වගේ හරි පුදුමයි. පිටත් මේ කතාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් Tamanගේ సంతානිය සුවපත් කරගත්තු බොහෝ අය දැන් අපි දැකලා දිනවා ආලවක යක්ෂයා ළඟට කාලාම සූත්‍රයේ කාලාම ශත්‍රියන් මෙන්න මේ කතාවන් දැන් බොහෝ තැන්වලදී මේ ආශ්චර්ය ස්වාමීනි කියන ගාථා පාඨය සජ්ජායනා කරලා තියෙනවා. එතකොට පින්වත්නි මේ ආශ්චර්යමත් ධර්මය අපිට මේ ජීවිතය ගැන කියලා නුදුන්න එකක් නෑ. විශේෂයෙන්ම දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගත්තාම පින්වත්නි මේ භවගාමී ගමනේ යන එන ක්‍රමවේද සියල්ලම ඇතුළත් කරලා තියෙනවා. ඒ යන එන ගමනේ යන්න එන්න බලපාන හේතු වෙන ධර්මතා ටික සිහිපත් කරලා තියෙනවා. දැන් ওই පිංගුතුල්ලා පහුගිය දවස්වල සිත්නෙත් අසපෝ ශ්‍රවණය කළා නම් මගේ පිංගුතුල්ලා බලන්න දැන් ඔබ කොයි තරම් ධර්ම ඥානියකින් පෝෂණය වෙලාද කියලා. නාම රූප පිළිබඳව, සප්ත විසුද්ධිය පිළිබඳව, රූප ධර්මතා පිළිබඳව, නාම ධර්මතා පිළිබඳව ඔබ තුල දැන් පුදුමාකාර දැක්මක් අවබෝධයක් මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පමය වශයෙන් ගොඩනැගෙන සුතමය ඥානය අවබෝධය දක්වා ගියාම පින්වත්නි හරීම පුදුම කියන්නේ ඒක පුදුම අවබෝධයක් බවට පත් වෙනවා. දෙයනේ මේ ජීවිතයේ ස්වභාවය නේද මේක. දැන් ওই පින්තුල්ලා ධර්මයයි හිතන් ඉන්නේ නිතරම අපි කට්ටියක් ධර්මය කියන්නේ සබ්ජෙක්ට් එකක් කියලානේ. ඒ කියන්නේ එළියේ බාහිරව තියෙන විෂයක් නෑ පින්වත්නි. සද්ධර්මය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේම ඔබ තුල නිතර ක්‍රියාත්මක වන ඔබ මේ සංසාර ජීවිතේ යන ඔබට උපාදානීය වෙන ධර්මතා. ඒ උපාදානීය වීම නිසා ඔබ ගිහිල්ලා නැවත භවයක හටගන්න විදිය. ඔබේ ජීවිත කතාව තීරණය කරපු සබහාදාමේ ක්‍රමවේදය කියපු දේශනාවක් තමයි ධර්මය කියලා කියන්නේ. ඒකත් තථාගත ධර්මයේ ඒ සියල්ලටම විශිෂ්ටයි. ඇයි? දැන් අනිත් දේවල් පින්වත්නි බොහෝ වෙලාවට ඔය
මේ පරම්පරාවල් වලින් පැවතගෙන ඇවිල්ලා. දැන් අපි දැකලා තියෙනවා අර ෂර්ලොක් හෝම්ස් කියලා මේ ලස්සන කතා පෙළක් ආව ඒ කාලේ. දැන් මේ පොත කියවනකොට මම ඇත්තටම පොඩි කාලේ කල්පනා කරලා තියෙනවා මේක ඇත්තම එකක්. කියන්නේ මෙහෙම රහස් පරීක්ෂකයෙක් ඉඳලා තියෙනවා. ඒක හරි ආකර්ෂණීය. පඩිපෙළ ගාන පවා ගණන විදිය කියලා දීලා තියෙනවා. ඊට පස්සේ යම් ඉරියව් දැකලා නිශ්චිත නිගමනයන් වලට එන හැටි කියලා දීලා තියෙනවා. එතකොට ඒවා අර තරකයෙන් සුන්දරත්වයෙන් ගොඩනගපු දේවල් අද වෙනකොට සමහරු ආගම් බවට පත් කරගෙන තියෙනවා. දැන් හිතානිද්ද වෙනකොට ෂර්ලොක් හෝම්ස් කියන කෙනාව කියන්නේ මේ ආගමික නායකයෙක් කරලා අදහන්න බැරිත් නැහැ. එනිසා පින්වත්නි අර එවැනි ධර්මතා අතර බුදුදහම කියලා කියන්නේ විශිෂ්ට ධර්මතාවයක්. ඔබට මේ සසරේ යන්න වෙන ධර්මතා. ඒ සංසාර ජීවිතේ දුක් විඳින්න වෙන හැටි මේ හැමදේම පින්වත්නි බුදුදහම ඇතුලේ මනාව පැහැදිලි කරලා තියෙනවා. එනිසාමයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ මේ ඔබේ ජීවිතයත් ධර්මයත් කියන්නේ දෙකක් නෙමෙයි. ජීවිතයමයි ධර්මය කියලා කියන්නේ. දැන් කාලාම සූත්‍රය ගත්තාම පින්වත්නි කාලාම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ අර ලස්සන කාරණාවක් සිහිපත් කරනෝනේ හරිය ප්‍රසිද්ධයි මේ කාරණාව ඉතින්. අපේ ගිහි පින්වතුන්ලට විතරක් නෙමෙයි මේ කාරණාව මේ බෞද්ධ අබෞද්ධ සියලු ජනතාව අතර ප්‍රචලිත ප්‍රසිද්ධ කාරණාවක්. ඒ මොකද අර භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා ඔකේ ඒත තුම්හි කාලාම මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ඨි නිජ්ජානක්කන්තය මා බබ්බ රූපතාය මා සමනෝ නෝ ගරෝති යදා තුම්හි කාලාම අත්තනාව ජානීයාත. මෙන්න මෙහෙම මේ භාග්‍යතුන් වහන්සේ වචන කීපයක් ප්‍රකාශ කරලා තියෙනවා. මේක සිංහල බෞද්ධයෝ අබෞද්ධයෝ වෙනත් ආගමික බෞද්ධයෝ අබෞද්ධයෝ සියලුම දෙනා වෙනත් ජාතියක බෞද්ධ අබෞද්ධ සියලුම දෙනා අල්ලගෙන ඉන්න පින්වත්නි වැරදි තැනින්. අපේ ඇත්තු කියනවා මේ සූත්‍රය අහලා මේ කාලාම සූත්‍රය කියද්දිම ඔබට මොකද්ද මතක් වුනේ බලන්න. කාලාම සූත්‍රය කියපු ගමන් ඔබට මතක් වුනේ බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා. ඕක නෙමෙයිද? ත්‍රිපිටකයේ තිබ්බා කියලාත් පිළිගන්න එපා. බලන්න ඔබට ඕක නෙමෙයිද මතක් වුනේ කියලා. පින්වත්නි මේ කාලාම සූත්‍රයේ කොහේවත් ඔහොම එකක් නැහැ. يعني මේ බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා. ත්‍රිපිටකයේ තිබ්බා කියලා පිළිගන්න එපා කියලා එකක් කාලාම සූත්‍රයේ කොහේවත් නැත. මේ කාලාම සූත්‍රයේ පින්වත්නි මේ මෝඩයන් බෙරයක් ගැන කිව්වා. මේ බෙර කඳ අයින් වෙලා එන හඬ ඇහෙනවා කියලා. අන්න ඒ වගේ මේ කාලාම සූත්‍රයේ ධර්ම හඬ අයින් වෙලා දැන් ඇහෙන්නේ එන හඬක්. ඒ එන හඬ කොච්චරක්ද කියනවනම් කාලාම සූත්‍රය අරගෙන අපේ මිනිස්සු කියනවා මේ බෞද්ධ අබෞද්ධ සියලුම දෙනා දැන් බුදුරජාණන් වහන්සේ ඕන තරම් බණ දේශනා කරලා තියෙනවා. සමහරක් තැන්වල පංචශීලය කඩන්න එපාය. ලෝභය නරකක්ය. ද්වේෂය නරකක්ය. මෝහය නරකක්ය. ඉරිසියාකම් කරන්න එපාය. කෝකකම් කරන්න එපාය කියලා ඕන තරම් බණ කියලා තියෙනවා. ඒ ඔක්කොම අතහැරලා දාලා ඉරිසියාකම් කරනවා. ඒක බුදුහාමුදුරුවෝ කිව්වා කියලා ගන්නෙ නෑ. කෝකකම් කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා දේශනා කරයි කියලා ගන්න එකම තැන තමයි මේ කාලාම සූත්‍රයේ අර මේකෙත් තියෙනවා මේ මා සමනෝ නෝ ගරෝති කියලා වචනයක්. ශ්‍රමණයන් වහන්සේගෙන් ආව කියලා පිළිගන්න එපා කියලා. ඕක අල්ලගෙන කියනවා මේ හාමුදුරුවෝ කිව්වා කියලා අපි පිළිගන්නේ නැත. අම්මලා තාත්තලා ඉතින් දැන් ඕක ඔය විදිහට ගිය ගමන් මොකද වෙන්නේ? මේ ලෝකේ අනිත් පැත්ත ගහනවනේ. මම මේ කියන්නේ මේ කාලාම සූත්‍රයේ බලලම මේ කාලාම සූත්‍රයේ තියෙන න්‍යාය හරියට තේරුම් ගත්තොත් මගේ රත්තරන් පින්වත්නි කවුරු හරි කෙනෙක් එයාට මේ කාලාම සූත්‍රයේම ඇති ධර්මය අඳුනගන්න. ඇත්තටම ධර්මය කියලා කියන්නේ ත්‍රිපිටකයේ කටපාඩම් කිරීම නෙමෙයි. අභිධර්මාචාර්ය කෙනෙක් වෙන එක නෙමෙයි. විනයාචාර්ය වෙන කෙනෙක් වෙන එක නෙමෙයි. ඒවා පුංචි දේවල්. ඒ විභාගයට පාඩම් කරලා ලියනවා කියන්නේ සබ්ජෙක්ට් එකක්. ඒවා හරි පොඩි දේවල්. හැබැයි දැන් අපි දැකලා නැහැ අභිධර්මයේ දන්න අය ධර්මයේ හැසිරෙන මානසික විකෘතිකාරයන් වගේ. අපි දන්න විනය දන්න අය නැද්ද මේ ධර්මයේ වර්ධවා ගත්තු අය? දැන් අපි දන්න ධර්මය හොද්දටම දන්න අය නැද්ද මේ ධර්මයේ වැරදියට හැසිරෙන අය? ඉන්නවනේ. එතකොට එනිසා ධර්මයේ ඉගෙනීම කියන්නේ එකක්, ධර්මයේ තමා තුළින් දැකීම අත්තනාව ජානීයාත් කියලා කියන්නේ තව එකක්. එන්නේ මේ කාලාම සූත්‍රයේ විශේෂයෙන්ම වර්තමානයේදී අපි කතා බහ කළ යුතු තැනක්ම ඇවිල්ලා තියෙන නිසා මේ කාලාම සූත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. බුදුරජාණන් වහන්සේ මේ කාලාම සූත්‍රය දේශනා කරනකොට වැඩ සිටියේ මේ කොසල් ජනපදයක භික්ෂුන් වහන්සේලා සමග චාරිකාවක් වඩින ගමන්. එහෙම වඩින ගමන් උන්වහන්සේ වැඩම කළා පින්වත්නි මේ කොසල් ජනපදයේ තිබ්බ මේ නියම් ගමක් තිබ්බා කේසපුත්ත කියලා. කේසපුත්ත නියම් ගමට ඇවිල්ලා වැඩ වාසය කරනකොට මේ කේසපුත්ත නියම් ගමේ හිටියා පිරිසක් ශාක්‍යයන් ටිකක්. ඒගොල්ලන්ට කියන්නේ මේ
කාලාම ශාක්‍යෝ කියලා. ඒ කියන්නේ ඒ පරම්පරාවේ නම. දැන් කාලාමවරු නැත්නම් මේ මිනිසුන්ගේ ජාතිය කාලාම නෙමෙයි. ඒ ඇත්තන්ව හඳුන්වපු අර ගෝත්‍රික නාමය වගේ නාමයක් තමයි මේ කාලාමවරු කියලා කියන්නේ. මේගොල්ලෝ හිටියේ කොහිද? කොසල් ජනපදේ කේසිපුත්ත කියන ගම්මානේ හිටපු පිරිසක්. කාලාමවරු. මේ කාලාමවරු බුදුරජාණන් වහන්සේ මේ කේසිපුත්ත නියම්ගමට ආව කිව්වහම කේසිපුත්ත නියම්ගමට මේ හරි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කතිකාවතක් ඇති කරගත්තා. ඒ බවත් ගෞතමයාණන් වහන්සේ මේ විශේෂයෙන්ම පළවෙනියටම සිහිපත් කරන්නේ භාග්‍යවත්ති අරිහත් ශාක්‍ය කුලයෙන් නික්ම පැවිද්දට ආවේ. බලන්නකො මේ කාලෙත් ගෝත්‍රිකවාදයේ තියලා තියෙනවනේ. දැන් භාග්‍යතුන් වහන්සේ නමක් ඒකයි හොඳම කුලයක පහළ වෙන්නේ. ඒ මොකද එහෙම කුලයකින් එකල ඉන්දියාවේ පැවිදි වුණේ නැත්තම් අර ඔය කාලාම්වරු හිමකේ අපේ ඔය අර ශුද්‍රයාගෙන් අපි බණ අහන්න යන්න ඕනේද? ඔය මිනිස්සයාගෙන් බණ අහන්න ඔය මිනිස්සයා කවුද? අපි ඊට වඩා කොච්චර උසස්ද? අර ඒ වගේ එකක් තියෙනවා. හැබැයි ශාක්‍ය පුත්‍රිකයෙක් පැවිදි වුණා කොහොම මේ රජකම හිමි රජකම මේ ඔටුන්න දරන කෙනෙක් මේව අතහැරලා පැවිද්දටපත් වෙලා ඉන්නවා කියන්නේ ඒක පොඩ්ඩක් පුදුමයි. ඒ වදියක් නෙමෙයි. උන්වහන්සේගේ සීලය පිළිබඳව කීර්තිරාවයක් පැතිරෙනවා. උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳව කීර්තිරාවයක් පැතිරෙනවා. බොහොම ලස්සනට. බොහොම විශාල කීර්තිනාමයක් පැතිරෙන්නේ. උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති. උන්වහන්සේට අරහං කියලා කියනවා. ආදී වශයෙන් මේ කීර්තිරාවය පැතිරෙනකොට කාලාමවරු මොකද කරේ? මේ බුදුරජාණන් වහන්සේ ගාවට වැඩම කළා. වැඩම කරලා කියනවා සන්ති බන්තේ ඒකේ සමන බ්‍රාහ්මනා කේසමුත්තං ආගච්ඡanti. ස්වාමීනි මේ කේසපුත්ත ගමට සමහර බමුණු එනවා. මම කෙටියෙන් කියන්නේ මේ කතාව. සමහර බමුණු එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? තේ සකං ඒව වාදං දීපෙන්ති ජෝතින්ති. ඒගොල්ලෝ මොකද කරන්නේ මේ? ඒගොල්ලෝ තමන්ගේ වාදය දක්වනවා. දීපෙන්ති. ජෝතින්ති ප්‍රකාශ කරනවා. තමන්ගේ වාදය දක්වනවා. පරප්පවාදං පන කුංසෙන්ති. වම්බෙන්ති. පරිභවಂತಿ. අනිත් වාදයන්ට ගරහනවා මේගොල්ලෝ වැරදි. මේගොල්ලෝ හොඳ නැහැ. දැන් එන්න බලන්න පිටින් ඔන්න එක ශ්‍රමණයෙක් එනවා. එයා අනිත් ඔක්කොටම ගරහනවා. එයා යනවා. ඊළඟට තව ශ්‍රමණයෙක් එනවා. එයා ඇවිල්ලා කියනවා එයා තමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා. එයාත් යනවා. තව ශ්‍රමණයෙක් එනවා. එයා ඇවිල්ලා එයාගේ වාදය පෙන්නනවා. අනිත් සියලු වාදයන් බොරුයි කියලා යනවා. දැන් මේ කාලාම්වරු අපි කියන්නේ අර කන්ෆියුස් මේ කියන්නේ මේ ඒගොල්ලෝ කවල මේ ඒගොල්ලන්ට හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහලා ස්වාමීනි මේ අපිට දැන් හරි සැකයි මේක. අපි මොකද කරන්නේ? අපිට හිතා ගන්න බෑ කවුද ඇත්ත කියන්නේ. අපිට හිතා ගන්න බෑ කවුද බොරු කියන්නේ. ස්වාමීනි අනේ අපිට මේක විසඳලා දෙන්න අපිට මෙහෙම සැකයක් ඇති වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අලං හිවෝ කාලාමා කංකිතුං අලං විචිකිච්ඡිතුං. කාලාමේනි මේ සැක කරන්න සුදුසුමයි. සැක උපදවන්න සුදුසුමයි. කංකනීයේව පන වෝඨානී විචිකිච්ඡා උප්පන්නා. කාලාමේනි නුඹලට සැක ඉපදිය යුතු තැනකම සැක ඉපදලා තියෙනවා. ඊටාම හොඳයි. මේ කතාව තමයි කිව්වේ. ඇයි මේ කතාව භාග්‍යතුන් වහන්සේ මෙහෙම කිව්වේ? එතන සැක උපදවන්න ඕනේ කියලා. දැන් පින්වත්නි අපිට ඇවිල්ලා 10 15 දෙනෙක් එක එක කතා කියලා කියනවනම් මම හරි අරය වැරදි මම හරි අරය වැරදි කියලා. දැන් අපිට දැන් ওই පින්තුල අපෙනුත් ආනවනේ ඇවිල්ලා හාමුදුරනේ මේ එකම බණ 3 දෙනෙක් කියනකොට 3 ආකාරයක්. අපි දැන් කාවද විශ්වාස කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇතුලේ තියෙන සංඝයා වහන්සේලාත් සමහර වෙලාවට මේ එකම බණ කීප දෙනෙක් කීපාකාරයකින් කියනවා නම් මිනිස්සුන්ට සැකයක් උපදින එක සාධාරණයි. මේ මිනිසුන්ටත් මේ ප්‍රශ්නාව ස්වාමීනි කොයි ශාස්ත්‍රුන් වහන්සේව අපි පිළිගන්නද? මෙන්න මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේ අර කොන්දේසි ටික පැනවුවේ. කාලාමේනි මා අනුස්සවේන. කාලාමේනි මේ අරහෙන් මෙහෙන් ඇහුවා කියලා පිළිගන්න එපා. යම් කතාවක් ඔය හෙන් අහගෙන ආව මෙහෙන් අහගෙන ආව අරය තමයි මට කිව්වේ කියලා අනුශ්‍රවයෙන් ආවා කියලා පිළිගන්න එපා කිව්වා. අංක 1. හොඳට මතක තියාගන්න මේවා. මා පරම්පරාය පරම්පරාවෙන් පැවතගෙන ආවා කියලා පිළිගන්න එපා කිව්වා. දැන් මේ කියන්නේ කාගේ ධර්ම ගැනද? දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ගැනද? අර වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ගැනද? අර වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ගැනයි මේ කියන්නේ. මේ ඇහුවා කියලා පිළිගන්න එපා කිව්වා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. හොඳට මතක තියාගන්න. පිටින් කෙනෙක් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේකෙන් ප්‍රතික්ෂේප කරනවා නම් එයා ඉතින් භාග්‍යතුන් වහන්සේගේම ණයක් අරගෙන භාග්‍යතුන් වහන්සේගේම ප්‍රතික්ෂේප කරනවා. එනිසා මතක තියාගන්න මේ මා අනුස්සවේන කියලා කිව්වේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අහන් ප්‍රතික්ෂේප කරන්න කියලා නෙමෙයි. වෙනත් ඒ වෙනකොට එතනට ඇවිල්ලා ඉන්න සමන බ්‍රාහ්මණයෝ කියපු කතා ඔබට හිතෙන්නේ ඒව අහලා කියපුවා නම් මා අනුස්සවේන. එහෙම පිළිගන්න එපා. මේ මා කියන්නේ එපා කියලා. දැන් මා ගච්ඡ යන්න එපා. මා කියන්නේ එපා කියලා.
ගච්ඡ කියන්නේ යන්න. මා ආගච්ඡ එන්න එපා. මා කරෝත කරන්න එපා. දැන් අර කියන්නේ අපි මා මේ බාල සමාගමෝ. මා මේ බාල සමාගමෝ. මේ කියන්නේ මට. බාල සමාගමෝ කියන්නේ බාල සමාගමයක්. මා කියන්නේ නොවේවා. මා මේ බාල සමාගමෝ මට බාල සමාගමයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කළේ. එතකොට ඊළඟට කියනවා මා ඉතිකිරාය. මෙහෙම වුණා. මෙහෙම සිද්ධ වුණා. මෙහෙම කළොත් මෙහෙම වෙනවා. කියලා පින්වත්නි අර මෙහෙම වුණා කියලා පිළිගන්න එපා. මා ඉතිකිරාය කියලා කිව්වා. ඊළඟට මා පිටක සම්පදානේන. මේ පිටකයෙන් ආව කියලා පිළිගන්න එපා. පින්වත්නි මේ මෙන්න මේ පිටක කියන වචනේ මෙතනදී ත්‍රිපිටකයට නෙමෙයි කියන්නේ. මොකද ඒ වෙනකොට ත්‍රිපිටකය කියලා 아무තු එකක් සම්පාදනය වෙලා තිබ්බේ නැත. ඒ වෙනකොට ශ්‍රාවකයන් ධර්මයේ දරාගෙන හිටියේ හදේ පතිට්ඨාපේසි. කොහොමද කළේ? හදවතේ පිහිටවුවා කියලායි සිහිපත් කරන්නේ. එතකොට ඒ වෙනකොට ත්‍රිපිටකයක් තිබ්බේ නැහැ. මේ සිහිපත් කළන්නේ ඒ වෙනකොට තිබ්බ යම් පොත්වලින් දැන් ඒ කාලේ පොත් තිබ්බද කියලා එතකොට ගැටලුවක් එයි. ඔව්. ඒ කාලේ ඔය තාල පුස්තක කියලා අටුවාවේ ලියලා තියෙනවා. ඔය තල් පොත් එහෙම තල් වලින් කරවපු පොත්පත් එහෙම තියලා තියෙනවා. එහෙම පිටක වලින් දියාගෙන ආවා කියලා ඒ වෙලාවේ පිළිගන්න එපා කිව්වා. තමයි මා පිටක සම්පදානේන කියලා කිව්වේ. ඊළඟට සිහිපත් කරනවා මා තක්ක හේතු. මේ තර්කයට අහුණා කියලා පිළිගන්නත් එපා. يعني දැන් සමහර ඇත්තෝ ඉන්නවා පින්ගන්නේ ඒ ඇත්තෝ මේ ධර්මයක් නෙමෙයි කියන්නේ. නමුත් තර්කයෙන් යම් කාරණා ගලපනවා. දැන් අර මිලිඳු නාගසේන ප්‍රශ්නේදී ඕක හොඳටම පේනවනේ. මිලිඳු රජතුමා මොකද කරන්නේ? පුදුම තර්කනේ ගොඩනගන්නේ. දැන් එහෙම තර්කයෙන් ගොඩනගන සමහර දේවල් පින්ගන්නේ ධර්මීය තුලින් කියන්නේ දැන් කඩලා පෙන්වන්නත් බැරි තරම්. ඒක අමුතුම එකක්. ඒ තර්කේ කඩන්න ඕනේ තව තර්කයක්මයි. ප්‍රශ්නයකට පිළිතුරින් ප්‍රශ්නේ විසඳෙනේවත් තියෙනවා. ප්‍රශ්නයකට ප්‍රශ්නෙන් පිළිතුර විසඳෙනේවත් තියෙනවා. ඒ වගේ මේ සමහර තර්ක තියෙනවා. අයවට තර්කයක්ම තියලා මේක විසඳනවා මිසක් ඉතින් ඒකට දක්ෂ කතිකත්වයක් ඕනේ. ඒකට දක්ෂ වාග්මාලාවක් ඕනේ. පොත්පත් කියවීමෙන් ලත් දැනුමක් ඕනේ. එහෙම තියනවා නම් ඔය කියන තර්කය වුණත් කඩන්න බැරි කමක් නෑ. ඒ නිසා කිව්වා මා තක්ක හේතු. එහෙම තර්ක කරලා දින්න කියලා ඒක පිළිගන්නත් එපා කිව්වා. මා ණය හේතු න්‍යායන් වලට ගැලපුණා කියලා පිළිගන්නත් එපා කිව්වා. දැන් ඔය එක න්‍යායන් ලෝකේ තියෙනවා. ඒ න්‍යායන් වලට ගැලපුණා කියලා මේ කතාවන් ධර්මයයි කියලා පිළිගන්න එපා කිව්වා. බලන්න පිළිගන්නේ මේක හරිය වටිනවා අපිට මේ ධර්මය ඉගෙන ගන්න. මොකද මේ මත පදනම් වෙච්ච බුදුදහම පින්වත්නි අපේ ඔළුව වලට යනවා වැඩි. මම අද ඔබට ටිකක් ගැඹුරු කාරණාවක් කියලා දෙනවා. මේක ඔබ කලින් අහලා නැතුව ඇති විශේෂයෙන්ම මේවා ගොඩාක් ඇහෙන අඩුයි. නමුත් මම මේ කතාව කියලා එන්නේ කාලාම සූත්‍රයේ වටිනාකම අපිට මේකට ඕනෙ වෙන නිසා. ඊළඟ කතාව තමයි මා ආකාර පරිවිතක්කේන. මේ තමන් කල්පනා කරලා මෙහෙම වුණොත් මෙහෙම වෙයි. මෙහෙම වුණොත් මේක සිද්ධ වෙයි. ඒ වගේ තමන් පරිකල්පන ගොඩනගලා මේක තේරුම් ගන්න යන්න එපා කිව්වා. එහෙම පරිකල්පනයට ගෝචර වුණා කියලත් ඒකේ පමණකින් පිළිගන්න එපා කියලා මේ සිහිපත් කළා. හරි. ඊළඟට මා දිට්ඨි නිජ්ජානක් අන්තිය. තමන් විසින් අවබෝධයකට ආව කියලා. දැන් සමහරව ඉන්න අපින් අද්දී දැන් මටම කියලා තියෙනවා මේ හාමුදුරනේ මම මේක කල්පනා කරගෙන ගිහිල්ලා මට තේරුනේ මේ විදිහට. පිටින් මේකේ වඩා වටින්නේ මට තේරිච්ච විදිහ නෙමෙයි. ඒ මොකද මේ අපි සම්මා සම්බුදුවරු නෙමෙයිනේ. ඒ නිසා අපිට තේරෙනවා නම් අපි එක්ක සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ එක්ක පච්චේක බුද්ධ වෙන්න ඕනේ. ඒ නිසා එහෙම වෙලා නැති සාමාන්‍ය කෙනෙක් තර්ක කරලා ගොඩනගා ගන්න පදනම සාර්ථක පදනමක් නෙමෙයි. දැන් මට තීරණයක් එනවා එහෙනම් අපේ අම්මා දුක් විඳිනවා අය. ඒ නිසා මං අම්මා මරලා දාන්න ඕනේ. එතකොට මං අම්මට කරන ලොකුම උදව්ව තමයි අම්මා මරලා දාන එක. දැන් ඕක හරියන වැඩක් නෙමෙයිනේ. මදුරුවෙක් ඉන්නවා. අපි මදුරුව දිහා කල්පනා කරලා බලනවා මේ මදුරුවාත්මයට වෙලා දුක් විඳිනවා අය. මම මෙයාව සුගතියට යවන්න ඕනේ කියලා තලනවා. තේරුණා නේද? ඒක අර අපිට ගෝචරුණු පමණින් ඒක හරි කියලා ගැනීම නුවණට හුරු නැත. ඒක තමයි මේ භාගතුන් වහන්සේ සිහිපත් කරන්නේ. ඊළඟට සිහිපත් කරනවා මා බබ්බරූපතාය. මේ සමාජයේ පිළිගන්න අය. දැන් මේ හාමුදුරුවන් නම් ගොඩාක් අය දන්නවා. ඒ නිසා මේ හාමුදුරුව කියන එක අපි අහන්න ඕනේ. දැන් පින්ගනි මේ කියන්නේ ස්වාමින් වහන්සේලාට නෙමෙයි. දැන් ওই පින්තුල්ල තමයි මේක අර කන්න ඕනි වුණාම කබර ගෝයාව තල ගෝයා කරගන්නවා වගේ මේක මේ වර්තමානයට දාගෙන ඉන්නේ ඔය ඇත්තෝ. මේ එකල කිව්වේ දැන් එකල පින්ගනි නිගණ්ඨනාත පුත්‍ර කියලා කියන්නේ බොහොම පිළිගැනීමක් තිබ්බ කෙනෙක්නේ. එතකොට මේ සිහිපත් කරනවා ඒ වගේ පිළිගැනීමක් තිබ්බ කෙනෙක් කිව්වා කියලා වුණත් පිළිගන්න එපා. ඒ පමණකින් පිළිගන්න එපා කිව්වා. තේරුණා නේද? ඒක තමයි මේ කියලා කිව්වේ උදාහරණයක් විදිහට. පැවිදි වෙනකොට සමහරක් වෙලාවට කියලා තියෙනවා මේ අපේ සහෝදරියෝම කියලා තියෙනවා සමහරක් වෙලාවට මේ මහාන වෙන්න එපා අපිට ඉන්න එකම මල්ලි ඔහොමයි මෙහෙමයි කියලා තියෙනවා. දැන් අක්කා හොඳයි, එයාලා හොඳයි, නරක නෑ, බොහොම සත්පුරුෂයි. නමුත් ඒගොල්ලෝ කිව්වා කියලා පිළිගත්තා නම්
නේද? අන්න බලන්නකෝ අපි එතකොට මා බබ්බ රූපතාය කරලානේ. කියන්නේ සමාජයේ වැදගත් ඇත්තන් කිව්වා කියලා පිළිගැනීමෙන් වලකින එක බොහොම වටිනවා. දැන් අද වෙනකොට නම් බොහෝ අය ඕවට අහු වෙලා තියෙන. කියන්නේ අහවල් තැන නිවන් මඟ තියනවා කියලා ආයතනයක් හෝ දෙකක් බදාගෙන ඒ මැත්තේ වැටෙන්න පිංගනි මේ න්‍යාය දන්නේ නැති නිසා. කියන්නේ මා බබ්බ රූපතාය මේ එක පුද්ගලයෝ සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ පුද්ගල සරණක් නොගිහින් ධර්මීය සරණ යන්න අපිට මේ කාලාම න්‍යාය හරිය වැදගත්. මේව හොඳට මතක තියාගන්න නිසා. ඊළඟ එක සිහිපත් කරනවා මා සමනෝ නෝගරුති. මගේ ගුරුවරයා මම ඇසුරු කරන ශ්‍රමණයාණන් වහන්සේ මම ඇසුරු කරන ගුරුවරයෙක් කිව්වා කියලාවත් ඒ ගුරුවරයා කෙරෙහි ගරුත්වයෙන්වත් ඒ ගුරුවරයා ගුරු කොට තියන් ඉන්නවා කියලාවත් මේක පිළිගන්න එපා කිව්වා. තේරුණා නේද පින්වත්නි? එහෙනම් මේ කිසිම විදියකින් පිළිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ එකක් සිහිපත් කරනවා අත්තනාව ජානීයාත. කාලාමවරුනි තමන් විසින් දැනගන්න. තමන් විසින් මේවා පිරිසිඳ දැක්කට පස්සේ තමන් විසින් මේවා පිරිසිඳ දැනගත්තට පස්සේ ඔබට හිතෙනවා නම් මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? ඉමේ ධම්මා අකුසල. මේ ධර්ම අකුසල. ඉමේ ධම්මා සාවජ්ජා. මේ ධර්මයේ වැරදි. ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතා. මේ ධර්මයන් මේ කාරණාවලට නුවණැති පඬිත පුද්ගලයන් ලෝකේ ගරහා කරනවා. ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තති. සංවත්තන්ති. එහෙමයි සියපත් කළේ. මේ ධර්මතාවයේ සමාදන් වීමෙන් පරලෝක ජීවිතයේ කෙසේ වෙතත් මේ ජීවිතෙත් දුක් විඳින්න වෙනවා අහිත පිණිස පවතිනවා කියලා පින්වත්නි කාලාමවරුනි ඔබට තේරෙනවා නම් බලන්න කියපදේ අරයා කිව්වා කියලා පිළිගන්න එපා කිව්වා. පරම්පරාවෙන් ආව කියලා පිළිගන්න එපා කිව්වා. පොතේ පතේ තිබ්බා කියලා පිළිගන්න එපා. ගරු කරන කෙනෙක් කිව්වා කියලා පිළිගන්න එපා. ඔබට තේරෙනවා නම් මේ ධර්ම අකුසල් කියලා. මේ ධර්ම වැරදි කියලා. මේ ධර්මයන් වලට විඤ්ඤුයින් කියන්නේ පඬිත පුද්ගලයන් විසින් ගරහනවා කියලා. ගරහා කරනවා කියලා. නින්දා කරනවා කියලා. ඒ ධර්මයන් සමාදන් වීමෙන් වෙන්නේ අහිතක් නම් අන්න කියනවා තුම්හේ කාලාමා පදහෙය්‍යාත. නුඹලා විසින් මේක දැනගන්න. කවුරුත් කිව්වා කියලා විශ්වාස කරන්න එපා. මෙහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ ලස්සන ප්‍රශ්න කීපයක් අහනවා. ඒ කාලාම්වරුන්ගෙන් අහනවා ඔන්න දැන් තමයි බුදුහාමුදුරු බණ කියන්නේ. මෙච්චර වෙලා කරේ අර මෙච්චර කාලයක් කාලාම්වරුන් නිකන් හිර වෙලා වගේ. දැන් ඒගොල්ලන්ට හිතා ගන්න බෑ අරවා හිතන්නද මේවා හිතන්නද මේක තේරුම් ගන්නද ඔබ වහන්සේව තේරුම් ගන්නද හිතා ගන්න බැරුව ආපු කාලාම්වරුන්ට පළවෙනියටම චින්තන නිදහසක් දුන්නා. මේ කවුරුත් කිව්වා කියලා අහන්න එපා. පළවෙනියටම රිලැක්ස් වෙන්නකෝ. ඔබ විසින්ම දැනගන්න. මම කිව්වා කියලා ගහන්නත් එපා. ඔබ විසින්ම මේක දැනගන්න කියලා කිව්වා. එහෙමයි කියලා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. කොහොමද අහන්නේ? තංකින් මංචත කාලාමා. කාලාමවරුනි මේ උඹලා කොහොමද හිතන්නේ? ලෝභෝ පුරිසස්ස අජ්ජත්තං uppajjamaano uppajjati hitayava ahitayavaati. ලෝභය කියන එක සත්වෙක්ගේ సంతාන ඉපදුනොත් එයාට වෙන්නේ හොඳක්ද නරකක්ද? ඒක හිත පිනිසද පවතින්නේ අහිත පිනිසද කියලා. මේ වෙලාවේ කාලාම්වරු පිළිතුරක් දෙනවා ස්වාමීනි කාගේ හරි හිතේ ලෝභයක් ආවොත් අහිතාය. අහිතාය බන්තේ. ස්වාමීනි ඒක අහිත පිනිසමයි පවතින්නේ. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා ලුද්දෝ පනායන් කාලාමා පුරිස පුග්ගලෝ ලෝභේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ පානම්පි හන්ති අදින්නම්පි ආදීයති. මේ ලෝභය කෙනෙක්ගේ හිතේ පුදුනාට පස්සේ එයා මොකද කරන්නේ? ප්‍රාණඝාතයත් කරනවා. නැද්ද බලන්න? ලෝභය නිසා ප්‍රාණඝාතය කරන්නේ නැද්ද? කණ්ඩ ඕනි වුණාම අපි හිතමු කන්න ආශාවක් ඇති වෙනවා මාළුවෙක්. එයාට කරන්නම දෙයක් නැතිකම දැන් අර අපි ජාතක කතාවල අහලා තියෙනවා මේ හැමදෑම බීලා මස් කන කෙනෙක් තමන්ගේ දරුවාගේ බෙල්ල මෙරිකගෙන කෑවා කියලා. එක ජීවිතයක. ඒ වගේ ලෝභය නිසා මිනිසුන් මැරෙන්න යමු වෙනවා. ඕන තරම් ඔය ආදරය නිසා මිනි මරන්න යන්නේ ලෝභය නිසා. තමන්ගේ ජීවිත තවත් කෙනෙක්ගේ ජීවිතේ නැති කරන්න තමන්ට හිත පහළ වෙන නිසා. ඒක නරකයි. ඊළඟට අදින්නම්පි ආදීයති. අනුන්ගේ දේවල් හොරකම් කරන්නේයි. ඒත් ලෝභය නිසා හොරකම් කරනවා. දැන් පිටින් මේකේ තව එකක් තියෙනවා මේ මම ඔක්කොම එකට අල්ලලා කියන්නම්. ද්වේෂය නිසා මේ විදියට මහානා මේ කාලාම්වරුනි ද්වේෂය නිසා වෙන්නේ හිතක්ද අහිතක්. මෝහය නිසා වෙන්නේ හිතක්ද අහිතක්. ගනි කෙනෙක් ලෝභය නිසා හොරකම් කරනවා ද්වේෂය නිසා හොරකම් කරනවා. කොහොමද ද්වේෂය නිසා හොරකම් කරන්නේ? දැන් අර අපි කියන්නේ මේ මගේ තරහ කෙනෙක් ඉන්නවා හරි මට ඒක උමනාවක් නෑ. හැබැයි මං ඒක හොරකම් කළා එක්ක වෙන කාට හරි දෙනවා. ඒ නිසා ඒ වගේ අර තරහකාරයාගෙන් පලිගන්න හොරකම් කරන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා ඒක ලෝභය නිසාත් ඕවා කරනවා ද්වේෂය නිසාත් ඕවා කරනවා. ඊළඟට බලන්න කාමයේ වර්ධව හැසිරීම කියන එක
ලෝභය නිසාත් වෙන්න පුළුවන්, ද්වේෂය නිසා තරහින් පලිගන්න ඔය වගේ වැඩවලට යොමු වෙන්නත් පුළුවන්. ඒක තමයි තුන්වෙනි කාරණාව. මුසාවාදා. කැමැත්ත නිසාත් බොරු කියනවා. කැමැති දේ ලබා ගන්න. අකමැත්ත නිසා බොරු කියන්නේ නැත්. ඔය අකමැත්ත නිසා උසාවි වල එහෙම ඕන තරම් බොරු කියන්නේ. දැන් බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා සමහරු කියනවා මේ ඔය මිනිස්සයාට හොඳ පාඩමක් උගන්වන්න ඔයා ඕන නඩුවක් දාන්න මම බොරු සාක්ෂියක් හරි දෙන්නෙන්න. කියන්නේ අර පලිගන්න තියෙන එකම ක්‍රමවේදයේ විදිහට බොරු සාක්ෂියක් හරි දීලා බොරුවක් හරි කියලා තවත් කෙනෙක් රිදවන්න කල්පනා කරන සමාජයක් අද වෙනකොට ඉන්නවා. මේක එදත් ඉඳලා තියෙනවා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ උපමාව තුන් කාලයටම ගලපලා කියන්නේ. ඊළඟ එක සිහිපත් කරනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ ලෝභය, ද්වේෂය ආදී දේවල් නිසා තමන් වැරදි වැඩ කරනවා විතරක් නෙමෙයි, තවත් අයව ඒ වැරද්දට සමාදනුත් කරනවා. ඒ සමාදන් කරවීම නිසා බලන්න තමනුත් නරකේ භාවයටපත් වෙලා සමාජයත් නරක භාවයටපත් වෙනවා. තමන් නරක වුණාම සමාජයත් නරක වුණාම ඒ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්ද? ඒ සමාජයේ ජීවත් වෙන්න බෑ. දීගරත්තං බොහෝ කාලයක් අහිතාය දුක්ඛායාති. අහිත පිණිස දුක පිණිස පවතිනවා කියන එක සිහිපත් කළේ නිසා. එනිසා පින්වත්නි දැන් මෙන්න මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දැන් ඔය පින්වතුන්ලා කෙලින්ම හිතනවා ඕකත් බුදුහාමුදුරුවෝ කිව්වා කියලා පිළිගන්න එපා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝභය කියන එක පිළිබඳව අර 10ට කතා කළේ නැහැ. තේරුණාද? ඒ 10 අයින් කරලා දාලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝභය පිළිබඳව දේශනා කළේ. එතකොට දැන් කවුරු හරි කෙනෙක් කියනවනම් ලෝභය කියන එක හොඳ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා. එයා මේ සූත්‍රය වර්ධවා ගන්නවා. මොකද භාග්‍යතුන් වහන්සේ කිව්වා අත්තනාව ජානීයාති කාලාම්බුරනි තමන්ව මේක දැනගන්න. ඔබටම තේරෙනවා නම් මෙන්න මේ ධර්ම අකුසල්ය, මේ ලෝභනීය ධර්ම දැන් පින්වත්නි ඔය ලෝභ ධර්මයක් ඉපදුනහම හිතේ කොච්චර පීඩාවක් තියෙනවද? ඒක රැස් කරගන්නම දුක් විඳින්න වෙනවා. රැස් කරගත්ත වස්තුව තියාගන්නත් විඳින්න වෙන්නේ දුක්. තියාගත්ත වස්තුව දාලා යන්න විඳින්න වෙන්නේ දුක්. එනිසා මේ ලෝභනීය ධර්මත් එක්ක බැඳිච්ච මේ දුක මේ ජීවිතයේ තියෙන විවේක සුවය නැති කරනවා විතරක් නෙමෙයි, සංසාර ජීවිතේ ලබන්න තියෙන සැපය පවා නැති කරන හැටි හරි පුදුමයි. ඕග ධර්ම කියලා කොටාසයක් තියෙනවා. ඔය ඕග ධර්ම කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. දැන් ওই පිංගුතුල්ලට මේ කතාව නම් ටිකක් ආධුනික වෙයි. හැබැයි මගේ පිංගුත්නි ආධුනික වුණත් මේ කතාව හොඳට අහන් හිටියොත් ඔබට මේට පෙර ගොඩක් ඇහිලා නැති අභිධර්ම කාරණාවක් පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්කම ලැබේ. පිංගුත්නි සාමාන්‍යයෙන් මේ ලෝකයේ තියෙන ධර්මතා දැන් අපි ගත්තොත් රූප 28යි. සිත් කීයද? 89ක් තියෙනවා. චෛතසික 52යි. මේ ඔක්කොම එකතු කරලා ගත්තාම සාමාන්‍යයෙන් ධර්මතා 170ක් එනවා නිවනත් එක්ක. රූප 28 රූපයයි, චෛතසික 52යි, සිත් 89යි, නිවනයි. කියන මේ ඔක්කොම එකතු කරාම ධර්මතා 170ක් එනවා. හොඳට එකතු කරලා බලන්නකෝ 89, 52යි, 28යි එකයි. පින්වත්නි මෙන්න මේ ධර්මතා ඇතුලේ, ඒ කියන්නේ මේ ධර්මතා 170 ඇතුලේ විශේෂයෙන්ම ওই චෛතසික 52කින් විශේෂ චෛතසික 3ක් ගැන සිහිපත් කරනවා. මොනවාද? ලෝභ චෛතසිකය, ditthi චෛතසිකය සහ මෝහ චෛතසිකය. ලෝභ චෛතසිකය, ditthi චෛතසිකය සහ මෝහ චෛතසිකය කියන මේ චෛතසික 3ට කියන නමක් තමයි ඕග ධම්මා. ඕග ධර්මතා කියලා කියනවා. රූප 28ට ඕග ධර්ම කියලා කියන්නෙත් නැහැ. සිත් 89ට ඕග ධර්ම කියලා කියන්නෙත් නැහැ. නිවනට ඕග ධර්ම කියලා කියන්නෙත් නැහැ. චෛතසික 52කින් ලෝභය කියන චෛතසිකයටයි, ditthිය කියන චෛතසිකයටයි, මෝහය කියන චෛතසිකයටයි මේ තුනට කියනවා ඕග ධර්ම කියලා. හරි. දැන් 170න් ධර්මතා කීයක්ද? 3ක් ඕග ධර්ම. 167ක් මේ 164 කියන්නේ අනෝග ධර්ම නෙමෙයි. නෝෝගා ධර්ම. නෝගා ධර්ම කියලා එකයි. එහෙමයි මේක සිහිපත් කරලා තියෙන්නේ. එතකොට මේ ඕග ධර්ම කියලා කියන්නේ පිටින් මේ ඕගයක් කියලා කියන්නේ මේ සැඩ පහරක් නෙන්නේ. දැන් ওই පිටුතුල මුහුදු ගිහිල්ලා තියෙනවා නම් ওই මුහුදේ තියෙනවා මේ උඩු රැළ නෙමෙයි යටි රැළ. මේ ඒක මොකද කරන්නේ? හැමතිස්සෙම යටට අදිනවා. ඒ ඇදගෙන යෑම ස්වභාවයක් මේ මුහුදු සැඩ පහරේ තියෙනවා. උඩින් එන එක වගේ නෙමෙයි යටයකට අහුනොත් එහෙම සමහරක් විට කොච්චර දක්ෂ පීනන්න දන්න කෙනෙක් වුණත් ඈතකට ගිහිල්ලා තමයි දැන් අපිට කියනවා ඒකට විරුද්ධව පීනන්න එපා. එහෙම කියලා දෙන ওই මුහුදු ජීවිත ආරක්ෂාව එහෙම කරන අය යටි රැල්ලට අහු වුණොත් ඒකට විරුද්ධව පීනලා කවදාවත් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඒ රැල්ල ගිහිල්ලා සැර බාල වෙන තැනට යන්න ඕනේ. සැර බාල වෙන තැනදී තමයි අපිට පුළුවන් ඉන්නේ නැගිටින්න. ඉතින් ඒ වෙලාව වෙනකොට වැලි කැවිලා තිබ්බොත් ඉවරයි. ඒ වෙලාව වෙනකොට මැරලා තිබ්බොත් කොච්චර මුහුදු යන්න මොනසා දක්ෂයෙක් වුණත් ඔය යටි රැල්ලට අහු වුණොත් පින්වත්නි ඇදගෙන යනවාමයි.
හොඳට මතක තියාගන්න මේක. ඒ නිසා ඒ වාට කියනවා සැඩ පහරකට අහු වුණා කියලා. මේ ඕග ධර්ම කියලා කියන්නේත් පින්වත්නි ඔය වගේ සැඩ පහරක්. මේ ඕග ධර්ම වලට අහුවෙච්ච අය හිටපු ගමන් බ්‍රහ්ම ලෝකේ ඉඳන් තිරිසන් ලෝකෙටම වැටෙනවා. හරි මේ මනුස්ස ලෝකේ ඉඳන් අවීචයටම වැටෙනවා. ඒ කවුද එයාව ඇදලා දාන්නේ? ඒ සැඩ පහරට තමයි කියන්නේ ඕග ධර්මතා කියලා. ලෝභය කියන එක ඇදලා දාන. දිට්ඨිය කියන එක ඇදලා දාන. මෝහය කියන එක ඇදලා දානවා. එන්නේ ඇදලා දාන ස්වභාවයෙන් යුක්ත ධර්මතා තුනටයි ඕග ධර්ම කියලා කියන්නේ. තේරුණා නේද මගේ පින්වත්නි? එතකොට මේක සිතක් නෙමෙයි. මේක රූපත් නෙමෙයි. මේ සිතකට ලක්ෂණ ස්වභාවය ඇතුළත් කරන චෛතසික ධර්මවල ස්වභාවයක්. පින්වත්නි මේවා ගැඹුරුයි. නැත්තේ නෑ. මේ ඕග කියන වචනේ ඇහිච්ච ගමන් ওই පින්තුල්ලට නිකන් බයවීමක් නේ තියෙන්නේ. මම මේ කියන ටික හොඳට අහන් ඉන්න. මේ කියන ටික හොඳට අහන් හිටියොත් මගේ රත්තරන් පින්වත්නි නිසකවම ඔබට මේක ඔළුවට යනවාමයි. ඒක දෙකක් නෑ. මොකද මේවා මේ මිනිස්සුන්ට තේරුම් ගන්න තියෙන ධර්මතා. මේවා මේ අවුරුදු 7 ළමයි තේරුම් ගත්තු ධර්මතා. මේවා අවුරුදු 120 130 ගිහිල්ලා මිනිස්සු තේරුම් ගත්තු ධර්මතා. එතකොට මේක හොඳට අහන් හිටියොත් කන යොමලා අහන් ඉන්න ඔබට මේක තේරෙනවාමයි. ඕග ධර්ම තුනයි. ඒ තමයි ලෝභය, දිට්ඨිය සහ මෝහය කියන චෛතසික තුන. එතන මේ ඕග ධර්ම පිළිබඳව සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා මේ. දැන් මේ අභිධර්මානුකූලව තමයි තුනකින් කිව්වේ. සූත්‍ර පිටකයට යනකොට සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම ඔය කාමෝග, භවෝග, ඊළඟට දිට්ඨියෝග, අවිජ්ජාෝග කියලා හතරක් තියෙනවා. ඔය ඕග හතරම දකින්න ලැබෙනවා සූත්‍ර පිටකයට අනුව. දැන් අභිධර්ම පිටකයේ 3යි සූත්‍ර පිටකයේ 4ක් උනේ කොහොමද? මේ බලන්න. අවිජ්ජාෝග කියන එක සූත්‍ර පිටකයේ තියෙනවා, දිට්ඨියෝග කියන එක සූත්‍ර පිටකයේ තියෙනවා, කාමෝග කියන එක තියෙනවා, භවෝග කියන එක තියෙනවා. සූත්‍ර පිටකයේ අවිජ්ජාෝග කියන එක තමයි අභිධර්ම පිටකයේ මෝහ කියන චෛතසිකයෙන් හැඳින්වුවේ. මෝහය කියන්නේත් අවිද්‍යාව කියන්නේත් එකයි. අරක අභිධර්මානුකූලව චෛතසිකය හැඳින්වුවා මෝහය කියලා. අරක ධර්මානුරූපීව අවිද්‍යාව ස්වභාවය කියන එක හැඳින්වුවා. ඊළඟට දිට්ඨි ස්වභාවය තමයි දිට්ඨි චෛතසිකයෙන් හැඳින්වුවේ. දිට්ඨි ඕගය කියන එක සූත්‍ර පිටකයේ තියෙන එක දිට්ඨි කියන චෛතසිකයෙන් හැඳින්වුවා. එතකොට දෙකකට දෙකක් කැපිලා. ඉතුරු වුණා පරමාර්ථ වශයෙන් අභිධර්ම වශයෙන් ලෝභ චෛතසිකයත්, සූත්‍රාන්ත වශයෙන් කාමෝග සහ භවෝග කියලා හේකුත්. පින්වත්නි කාමෝග භවෝග කියන දෙකම ඇති වෙන්නේ ලෝභය කියන චෛතසිකය නිසා. එකක් ලැබිච්ච ජීවිතේ කම්සප විඳීමේ කැමැත්ත. කම්සප විඳීමේ කැමැත්තට කියනවා කාමෝගය. තේරුණාද මම මේ කියන එක? භවෝගය කියලා කියන්නේ අපි ආයිත්සරයක් ගිහලා උපදින්න ඕනේ අය. මෙන්න මේ වගේ හොඳ තැනක ඉපදිනා නම් අපිට යමක් කරගන්න පුළුවන්. සමහර කෙනෙක් නිවන ඉස්සරහට ඇවිල්ලත් ওই භවෝගය කියන එක සකස් වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ භවගාමී කර්ම සකස් වෙන එක. කාමෝගයෙන් වෙන්නේ කම්සප පස්සේ හොයන්න ගිහිල්ලා ඒ වගේ ඇති වෙන ජවන් සිත් වලින් ඒ කර්ම විඥාන බවට පත් වෙලා නැවත විපාකයක් සකස් කරන්න එන එක. එතකොට හොඳට මතක තියාගන්න ඕග ධර්ම කියලා කියන්නේ මේ ලෝභ, දිට්ඨි, මෝහ කියන චෛතසික තුනේ සූත්‍රාන්ත වශයෙන් වැඩිපුර එකක් දාලා ලෝභය දෙකට බෙදලා කාමෝග, භවෝග කියලා පෙන්නලා තිබ්බට. පින්වත්නි මේ ඕග ධර්මතා වලට අහුවෙන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඕගනීය ධර්ම කියලා වට කියන්නේ. ඕගනීය ධර්ම කියලා කියන්නේ ඕග ධර්ම නෙමෙයි. ඕගයන්ට අහුවෙන ඕගනීය ධර්ම කියලා කොටාසයක් තියෙනවා. ඕගයන්ට අහු නොවන අනෝගනීය ධර්ම කියලා කොටාසයකුත් තියෙනවා. හරිද පින්වත්නි? ඕගනීය කියලා එකකුත් තියෙනවා, අනෝගනීය කියලා එකකුත් තියෙනවා. මොනවද මේ ඕගනීය ධර්මතා? අපි බලමු. ඕගනීය ධර්මතා තමයි රූප 28ම. ඒවා ඔක්කොම ඕගනීය ධර්ම. ඒ කියන්නේ ලෝභයට අහු වෙන දේවල්. ලෝභ කරන්නේ ඕගනීය ධර්ම වලට. පින්තුලට තේරෙනවද මම මේ කියන්නේ? ඕගනීය ධර්ම වලට තමයි ඕග පහළ වෙන්නේ. ලෝභ කරන්න පුළුවන් රූප 28ට තමයි ලෝභය කියන එකෙන් අපි ලෝභ කරන්නේ. ඒ නිසා ඕග ධර්ම කියන්නේ ලෝභය, ඕගනීය ධර්මය කියන්නේ ලෝභයට අහු වෙන රූප 28. රූප 28. දැන් දිව්‍ය තලයකට ගියා කියලා හිතන්නකෝ. දිව්‍ය තලයකට ගියාම දිව්‍ය තලයේ රූප කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් දෙවියෙක්ට තියෙන රූප 27යි. 28ක් නෑ. ඇයි 27ක් තියෙන්නේ? ඉත්ති රූපයක් හෝ භාව රූපයක්. ඒ කියන්නේ ස්ත්‍රී පාර්ශවික දෙවි කෙනෙක් නම් එයාට තියෙන ඉත්ති රූපය විතරයි. එයාට පුරුෂ රූපය පිහිටන්නේ නෑනේ. එයා පුරුෂ පාර්ශවික කියන්නේ දිව්‍ය පුත්‍රයෙක් නම් දිව්‍ය අංගනාවක් නොවි එයාට පිහිටන්නේ පුරුෂ භාව රූපය විතරයි. එයාට ස්ත්‍රී භාව රූපය කියලා එකක් පිහිටන්නේ නෑ. ඒ නිසා 27ක් තියෙනවා. ඔය 27ටම ලෝභ කරනවද නැද්ද? අන්න ඒ රූප 27 උතනදී ඕගනීය ධර්ම වෙනවා. ඒ 27ට ලෝභ කරන ස්වභාවය අපිට මෙතනදී ඕග ධර්මයක් බවට පත් වෙනවා. දිට්ඨියත් මේකට එක්තරා විදිහකට ලොකු හේතුවක් වෙනවා. හරි?
එතකොට රූප 28ම ඔතනදී අයිති වෙනවා. සිත් වශයෙන් ගත්තාම සිත් 89ක් තියෙනවා සාමාන්‍යයෙන්. කාමාවචර 54යි, රූපාවචර 15යි, අරූපාවචර 12යි, ලෝකෝත්තර කෙටි ක්‍රමයෙන් 8යි, විස්තර ක්‍රමයෙන් 40ක් තියෙනවා. අපි මෙතනදී කෙටි ක්‍රමයෙන් අරගෙන තමයි සිත් 89ක් කියන එක අරන් තියෙන්නේ. එතකොට පිංගුනි මේ 89න් 8ක් ලෝකෝත්තර සිත්. මොනවද? සෝතාපන්න මග්ග චිත්තය, ඵල චිත්තය, සකදාගාමි මග්ග ඵල ආදී වශයෙන් තියෙන මේ 8 ලෝකෝත්තර සිත්. එතකොට ලෝභ කරන්න බෑ ලෝකෝත්තර ධර්මතාවල්. තේරුණා නේද මං කියන එක? දැන් අපිට කවදාවත් අර ලෝභ කරන්න බෑ අර සිතකට. කරනවා නම් කරන්න තියන්නේ ඒ 8 අතහැරලා, ලෝකෝත්තර 8 අතහැරලා ඉතුරු 81ට විතරයි. එනිසා ඕගනීය ධර්ම වශයෙන් ගණන් කරනකොට මගේ පින්වත්නි සිත් 89ම ගණන්නේ ලෝකෝත්තර සිත අයින් කරනවා. ඒ කියන්නේ ලෝකෝත්තර සිත් 8 අයින් කරලා කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන අනිත් සිත් තමයි මෙතනදී ඕගනීය ධර්ම වලට අයිති වෙන්නේ. එතකොට සිත් 81යි අයිති වෙන්නේ. සිත් 81යි, රූප 28යි. චෛතසික වශයෙන් ගත්තාම චෛතසික 52කින් 3ක් ලෝභ දිට්ඨි මෝහ කියලා ඕග ධර්මතාව වලට අයින් වුණා. ඒ තුنين ලෝභ කරන, දිට්ඨි උපදවා ගන්න, මෝහයෙන් මුලා වෙන ඉතුරු චෛතසික 49ම ඕගනීය ධර්ම බවට පත් වෙනවා. දැන් බලන්න ඔබට තේරෙනව නේද? ඕගනීය ධර්ම ඇතුලේ තියෙනවා රූප 28ක්. සිත් 81ක් මොනවද නැති 8 ලෝකෝත්තර සිත් 8. මොකද ඒවට ලෝභ කරන්න හෝ දිට්ඨිය උපදවා ගන්න පුළුවන් කමක් නැත. චෛතසික වශයෙන් ගත්තාම 52කින් 49ක්ම ඕගනීය ධර්ම, ඉතුරු 3 ඕග ධර්ම බවට පත් වෙනවා. පින්වත්නි මෙතනදී එතකොට දැන් අපි අයින් කරානේ මෙතනදී ලෝකෝත්තර සිත් 8ක්. ඔය ලෝකෝත්තර සිත් 8යි පරමාර්ථමය වශයෙන් කතා කරන නිවනයි. මේ ටික ඔක්කොම පින්වත්නි මේවට ඕගනීය ධර්ම නෙමෙයි කියන්නේ. මේක ලෝකෝත්තර ධර්මතා, නව ලෝකෝත්තර ධර්මතා කියලා මේවට කියන්නේ. මේ නව ලෝකෝත්තර ධර්මතා 9 ඕගනීය නෙමෙයි. මේ 9ට කියනවා අනෝගනීය ධර්ම කියලා. කියන්නේ මේවා ලෝභ කරන්න බැරි ධර්මතා. එතකොට කෙටියෙන්ම කිව්වොත් පින්වත්නි සිත් ගණනින් සිත් 158ක් කියන්නේ පරමාර්ථ ගණනින් පරමාර්ථ ධර්ම 158ක් ඕගනීය ධර්ම බවට පත් වෙනවා. අනෝගනීය ධර්ම බවට ඉතුරු 9න් පත් වෙනවා. ඉතුරු 3 ඕග ධර්ම බවටයි පත් වෙන්නේ. දැන් පිටින් මේක කියනකොට ඔය පිඟුතුලා නිකන් මේ මෙලෝඩියක් තේරෙන්නේ නැතුව වගේ අහන් ඉන්නව ඇති. මම දන්නවා. මේවා මෙහෙම ගුවන් විදුලි නාලිකාවකින් විතරක් පැහැදිලි කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද මේක ශ්‍රව්‍ය කියන්නේ කනහරහා විතරක් එන එකක් නේ. ඒකට කනහරහා විතරක් එනකොට පින්වත්නි ඇත්තටම මේක ඔළුවට වැටෙන ප්‍රමාණිය ටිකක් අඩුයි. මේවා එක්තරා විදිහකට ඇවිල්ලා දැකලා බලලා හම්බ වෙලා කල්යාණ මිත්‍රයන්ගෙන් ඉගෙන ගන්න ඕනි ධර්මතා. එකක් මම මේක කියන්නම්. දෙවැනි එක මේවා පරිස්සමෙන් ප්‍රශ්න කර අහලා උපදවා ගන්න ඕනි ධර්මතා. මේ ගුවන් විදුලියෙන් ඔබට මේ පිළිබඳව ඉඟියක් විතරයි අපි දෙන්නේ. ඉතින් මේ ඉඟිය ඔස්සේ ඔබ තේරුම් ගන්න ප්‍රඥාවන්තව ඉන්නවා නම් මේ ඕග ධර්ම, ඕගනීය ධර්ම, අනෝගනීය ධර්ම, නෝග ධර්ම කියන ඒවා ඔබට තේරුම් බේරුම් කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් කලබල වෙන්න එපා. මේ අදාහපු ටික ඔබ ගන්න. දැන් ඔබට 100ට එකක් හරි මේ පිළිබඳව අඩුම වචනේ හරි දන්නවනේ ඕගෝගනීය, අනෝගනීය, නෝග කියලා. ඒවා තියෙනව බව. ඉතින් මේ දේවල් ඔළුවේ තියාගෙන ඉන්න ඉදිරියේදී අපිට මේවා පිළිබඳව තව විස්තර විග්‍රහ කරගන්න පුළුවන් අවස්ථාවන් අනිවාර්යයෙන්ම යෙදෙයි කියලා අපි හිතනවා. ඉතින් මෙන්න මේ ඕග ධර්ම මුල් වෙලා දැන් බලන්න කෙනෙක්ට මෙන්න මේ ඕග ධර්මයක් පහළ වුණා කියන්නෙම ලෝභය හෝ දිට්ඨිය හෝ මෝහය මුල් වෙලා. දැන් සෝවාන් වෙනකොට ඔතනදී දිට්ඨිය තමයි නැති වෙන්නේ. මුල් වෙලා ආවා කියලා කියන්නෙම පින්වත්නි එතනින් රැස් වෙන කර්මය එක්ක කුසල කර්මයක් රැස් කරනවා, එක්ක අකුසල කර්මයක් රැස් කරනවා. තේරෙනවද මම මේ කියන්නේ? එක්ක කුසල කර්මයක් රැස් කරනවා, එක්ක අකුසල කර්මයක් රැස් කරනවා. එනිසායි කිව්වේ මේ කර්මය සිඳීමෙන්, කර්මයේ ඡය කිරීමෙන් ලබන තැන තමයි නිවන කියලා කියන්නේ. කෙනෙක් කුසල කර්ම කරා කියලා නිවන් දකින්න පුළුවන් කමකුත් නෑ. හොඳට මතක තියාගන්න. ඒවා නිවනට හේතු වෙන ප්‍රබල ධර්මතා තමයි, පින් තමයි, ප්‍රබල කුසල් තමයි. හැබැයි එය නිවනට හේතු වෙනවා මිසක් ඒක නිවන නෙමෙයි. මේ හොඳට තේරුම් ගන්න. විශේෂයෙන් මේ රූප දකින්නකොට ওই රූප ඔස්සේ අපිට ඇතිවෙන සිතවිලි පරම්පරාව, මෝහය කියන එක තියෙනවා නේද පින්වත්නි? මේ මෝහය කියන එක හරිය නරකයි. දැන් ඒකනේ කාලාම සූත්‍රයේදී කියන්නේ මේ කාලාම්වර්ණි මෝහය කියලා එකක් තියෙනවා කියලා දන්නවනේ. මෝහය තියෙනවා නම්, මුලාව තියෙනවා නම් ඒක අවිද්‍යාව කියන එක හේතු වෙන්නේ හිතටද අහිතටද කියලා අහනවා. කාලාම්වරුන් කියනවා අපේ ඒක අහිතයි. ඒ මුලාව තියෙන තාක් හරියට හරි දේවල් පේන්නේ නැහැ. අන්න ඒ වගේ මේ මෝහය කියන එක තියෙනකම් පින්වත්නි විපාක විඥාන විදියට මලක් දැක්කත්
හිතන්නකෝ රෝස මලක් දැක්ක කියලා. මලක් දැක්කත් ඒ මල ඔස්සේ දැන් කුසල ධම්මා පච්චයෝ අකුසල ධම්මා. කුසල ධර්මයේ හේතු වෙනවා අකුසල කර්ම විඥාන ඇති කරවන්න. අකුසල ධම්මා පච්චයෝ කුසල ධම්මා. එහෙමයි තියෙන්නේ දැන් ওই ප ဋ ාණේ තියෙනවා මේ හේතු ප්‍රත්‍ය ගැන සිහිපත් කරලා විපාක විඥාන වශයෙන් පින්වත්නි මොනව සකස් වුණා. දැන් අපි මලක් දකින්නවා කියලා හිතන්නකෝ. මල දකින්නේ විපාක විඥානයකින්ද කර්ම විඥානයකින්ද? විපාක විඥානයකින් කියන්නේ ඒක විපාකයක්. ඒක විපාකසතකින් තමයි දකින්නේ. උපේක්ෂා සහගත චක්කු විඥානය හෝ උපේක්ෂා සහගත කියන්නේ කුසල විපාකයක් හෝ අහේතුක අකුසල විපාකයක් කියන දෙකෙන් තමයි මේක දකින්නේ. එතකොට පින්වත්නි මෙතනදී හොඳට මතක තියාගන්න කාරණාවක් මේ විපාක විඥානීය ඔස්සේ දකින අරමුණ අවිද්‍යාව කියන එක තියෙන නිසා අවිද්‍යාව හේතු වෙලා ඒකට තණ්හා කරලා ඒකට උපාදානය කරලා ඒකට ලෝභ කරන්න ගන්නවා. දැන් බලන්න විපාකයේ කුසල විඥානය. හැබැයි විපාක විඥානීය හේතු වෙලා කුසල ධම්මා හේතුපච්චයෝ අකුසල ධම්මා ඇති වුණේ මොකක්ද? ඇති වෙන කර්ම විඥානීය ලෝභ මූලික සිත. තේරුණාද මම කියන්නේ? විපාක විඥානීය හේතු වෙනවා ආයෙත් අලුත් කර්ම විඥාන හදන්න. ඒක වෙන්නේ අර අවිද්‍යාව කියන එක මිශ්‍ර වෙලා තියෙන නිසා විපාකයක් විදිහට දකින්න දේවල් දිට්ඨිය මුල් වෙලා සත්ව පුද්ගල භාවයෙන් ග්‍රහණය කරගත්තු ගමන් නාම රූප සමவாயයක් කියලා දකින්නේ නැතුව මේ නාම රූප සමவாயයෙන් වෙන විකෘතියක් කියන එක දකින්නේ නැතුව ඒකට සත්ව පුද්ගල භාවයක් ආරෝපණය කරලා ඒ ස්කන්ධයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය පිළිබඳව නිසි වැටහීමක් නැතිකම නිසාම ඒ පිළිබඳව අපේක්ෂාවන් නැති කරගෙන අපේක්ෂා නොකළ යුතු තැන අපේක්ෂාවන් ඇති කර ගන්නවා. ඔන්න බලන්න. අපේක්ෂා නොකළ යුතු තැන අපේක්ෂාවන් නැති කර ගැනීම තුල බලන්න මේ දිට්ඨියයි මෝහයයි කියන එක දැන් මේ කාලාම සූත්‍රයත් එක්ක තියෙන ගැඹුරු ධර්මයේ මම මේ ඔබට තේරුම් කරලා දෙන්න හදන්නේ. මේ අවිද්‍යාව නිසාම ඇති කරගන්න දෘෂ්ටිය සත්පුද්ගල භාවය ඊළඟට මොකද වෙන්නේ? නෝමනා තැන ලෝභ කරනවා. ලෝභ කිරීම නිසා පින්වත්නි ඒ ලෝභ කරන දේවල් දැන් අනිත්‍යයිනේ. ඕවා දුකයිනේ. ඕක අනාත්ම ස්වභාවයෙන් යුක්තයිනේ. ඒවා පවත්ව ගන්න බොරු කියන්න වෙනවා. ඒවා පවත්ව ගන්න ප්‍රාණඝාතය කරන්න වෙනවා. ඒ වගේම සැප විඳින්න කාමයේ වර්ධව හැසිරෙන්න වෙනවා. බොරු කියන්න වෙනවා. ඊළඟට මේ අනුන්ගේ දේවල් හොරකම් කිරීම ආදී කරන්න සිද්ධ වෙනවා. දැන් බලන්නකෝ. ඕක හිත පිණිසද පවතින හිත පිණිස. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ සරල කාරණාව. අන්න කාලාමවරුන් කියනවා ස්වාමීනි සත්‍යයි. මෝහයත් පවතින්නේ අහිත පිණිස. දිට්ඨියත් පවතින්නේ අහිත පිණිස. ලෝභයත් පවතින්නේ අහිත පිණිස. එහෙනම් කාලාමේනි අත්තනාව ජානීයාත්. ඔන්න ඔගොල්ලෝ දැනගන්න. මේ පොත් වලින් ආව මෙච්චර කල් නිගණ්ඨනාථ පුත්‍ර කිව්වා, මක්කලි ගෝසාල කිව්වා, අජිතකේස කම්බලී කිව්වා. ඒව මුකුත් හිතන්න එපා. ඔබට තේරෙනවා නම් මම මේ කියපු ටික මෝහය නිසා, දිට්ඨිය නිසා, ලෝභය නිසා ඇතිවෙන්නේ නරක දේවල් කියලා. ද්වේෂය නිසා. මෙතනදී ද්වේෂය කියන එක පින්වත්නි සංයෝජන ධර්මයක් ගන්නට තමයි භාගතුන් වහන්සේ සූත්‍ර පිටකයේදී හඳුන්වලා දීලා තියෙන්නේ. සංයෝජන ගණන්ට යන එකක් නිසා මේ කාලාම්බරුන්ට මේ න්‍යාය පැහැදිලි කරලා දෙන්න එක පාට අභිධර්මයේ කියාගෙන ගියා නම් ඔක තේරෙන්නේ නැහෙනි. ඒ නිසා ලෝභය, ද්වේෂය, මෝහය කියන එක අරගෙන මේ කතිකාවත හදලා තියෙනවා. දැන් බලන්න දැන් මේ දැන් ඔබට තේරෙනවද ඔබ මේ කාලාම සූත්‍රය කියලා අල්ලන් ඉන්නේ කොච්චර පොඩි එකක්ද කියලා. ඔන්න දැන් තමන්ගේම කන් දෙක හොඳට මිරික ගන්න. මෙච්චර කල් අපි මේ කාලාම සූත්‍රය කියපු ගමන් හිතන් හිටියේ. ඇයි මේ කන් දෙක මිරික ගන්න කිව්වේ? මෙච්චර කල් හිතන් හිටියානේ බුදුහාමුදුරුවෝ කෝ පිළිගන්න එපා. ඔර හුළඟට ආපු කෑල්ලක් ඇහිඳගෙන ඒ හුළඟේ කෑල්ලත් එක්ක රැවටි හිටියා මිසක් මේ සත්‍යතාවයන් පිළිබඳව දකින්න කිසිම කෙනෙක් කල්පනා කරේ නෑනේ. දැන් ඔය ඇත්තොත් කරලා තියෙන්නේ අර මායිතිකිරාය මා තක්ක හේතු කියන ඒවට අහුවෙලා කියන්නේ තර්ක කරලා කවුරු හරි පරම්පරාවෙන් කිව්වා කියලා අනුස්සවේන බුදුහාමුදුරුවෝ එපා කිව්වා කවුරුත් කිව්වා කියලා පිළිගන්න. මේ සූත්‍ර පිටකය පෙරලලා බලන්න. දැන් ඔබ මේක පෙරලලා බලලා තියෙනවද කවදාවත්? අංගුත්තර නිකායේ තෙක නිපාතේ මහා වග්ගයේ තියෙන සූත්‍රය. පස්වෙනි සූත්‍රය මට මතක විදිහට කාලාම සූත්‍රයේ නම. දැන් මේ සූත්‍රය කිසිම කෙනෙක් බලලා නැහැ. ඔය පින්වුතුල්ලා ඔක්කොම මේකේ මුල් තැන දෙන්නේ අර කරුණු 10ට. මා පරම්පරාය, මා පිටක සම්පදානේන, මා ඉතිකිරාය, මා අපේ ඕක කටපාඩමින් කියන. හැබැයි මතක තියාගන්න මේක අංගුත්තර තික නිපාතයට දැම්මේ. තික නිපාතය කියලා කියන්නේ පින්වන්නේ දැන් ඒකක නිපාතය, දුක නිපාතය, තික නිපාතය, චතුක්ක නිපාතය, පංචක නිපාතය, චක්ක නිපාතය, සත්ත්ව එහෙම තියෙනවා. ඒකක නිපාතයේ තියෙන එක ධර්ම කරුණු ඇතුළත් කොටස්. ඒ නිසා ඒකට ඒකක නිපාතය කිව්වා. දුක නිපාතයේ තියෙන ධර්ම කරුණු දෙක ඇතුළත් කොටස්.
දැන් උදාහරණයක් විදියට මහණෙනි මම එකම කරුණක් දකිමි. අන්න එහෙම කියපුවා තියෙන්නේ ඒකක නිපාත. එක කරුණයි දැකලා තියෙන්නේ. මහණෙනි නුඹලාට මම කරුණු දෙකක් කියමි. ඒවා තියෙන්නේ කොහිද? දුක නිපාතේ. මහණෙනි නුඹලාට මම කරුණු තුනක් පිළිබඳව සිහිපත් කරමි. ඒවා තියෙන්නේ චතුක්ක නිපාතේ නෙමෙයි. ඒවා තියෙන්නේ තික නිපාතේ. දැන් පින්වත්නි මේ කාලාම සූත්‍රයේ අංගුත්තර තික නිපාතයට එන්න හේතුව මේ කරුණු 10 නෙමෙයි මේකේ මුල් කලේ. ඔබට තේරෙනවද? මේක මුල් කලේ මේ ලෝභය, ද්වේෂය, මෝහය ආදී දේවල් නිසා. මනුස්සයාට උපදින්නේ දුකක් කියන එක පෙන්වන්නයි ඒ කරුණු තුන මුල් කරන්නයි මේක තික නිපාතයට දැම්මේ. වැරදිලාවත් ඔය ඔබ කතා කරන කරුණු 10 මුල් කරන්න මේක ගෙනාවනම් මේ සූත්‍රය දාන්නේ දසක නිපාතයට. කරුණු 10ක් තියෙන නිසා. එනිසා මතක තියාගන්න මේ කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කොහේවත් කියලා නෑ මම කිව්වා කියලා පිළිගන්නත් එපා කියලා. කියලා තිබ්බේ මේ කාලාමෙනි මෙච්චර කාලයක් නොබල මේ පිටින් අහපු ධර්මය, එහෙන් මෙහෙන් අහපු ධර්මය ඒවා ඔක්කොම නිකන් එහෙම මෙහෙම කිව්වා කියලා පිළිගන්න එපා. ඔබ මම මේ කියන න්‍යාය බලන්න. කියලා බුදුරජාණන් වහන්සේගේ න්‍යාය පෙන්වුවා. ඒක බුදුරජාණන් වහන්සේගේ න්‍යාය පෙන්වුවට පස්සේ කාලාමවරු ඒ න්‍යායට තමන් අත්තනාව ඥානීයාත තමන් විසින්ම දැකගෙන තමන් විසින්ම දැනගෙන ඒකට එකඟ වුණා. ඒ එකඟ වීම නිසාම මොකද කළේ? අර අනුස්සවේන මම අහවලාගෙන් ඇහුවාය, තර්ක කරාය, පිටකේ තිබ්බාය, මා විසින් මේ විදිහට අවබෝධ කළාය, අපේ ශ්‍රමණයන් වහන්සේලා කිව්වාය කියන දෘෂ්ටි ඔක්කොම කඩාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා. අවසානයේදී කියනවා මා ඔබ වහන්සේගේ සරණ යයි. අභික්ඛන්තම් භෝගෝතමනි ආශ්චර්යයි ස්වාමීනි. ආශ්චර්යයි ස්වාමීනි. දැන් පින්වත්නි මේ සූත්‍ර ධර්මයේ මේ පන්ද බාල පෘථග්ජනයන්ගේ අතට අහුවෙලා බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා තමයි මේ සූත්‍රේ පටන් ගන්නෙ. සමේ අර තමන්ගේ තියෙන හිතේ තියෙන දේවල් කියන්න මේ තමන්ගේ හිතේ තියෙන දේවල් ටික කියන්න ඒගොල්ලෝ ආයුධයක් කරගන්නේ මේ සූත්‍රය. නමුත් මේ සූත්‍රයේ තියෙන මේ පුංචි කාරණා 10 නෙමෙයි. ඒ කාරණා අපිට වැඩක්ම නෑ මෙතනදී. කියන්නේ අපිට බුද්ධ ශාසනය තියෙනවනේ පින්වත්නි. ඒ කාලේ ඉන්දියාවේ බුද්ධ ශාසනය තිබ්බේ නෑනේ. එතකොට බුද්ධ ශාසනය පහළ වුණාට පස්සේ භාගතුන් වහන්සේ මේ බණ ටික කියාගෙන යනකොට ආපු ප්‍රශ්න විසඳන්න තමයි ඔය මා අනුස්සවේන මා පිටක සම්පදානේන කියන ඔය කතා ටික දැම්මේ. දැන් අපිට මේ කතාව අදාළවනේ. අපිට තියෙන්නේ භාගතුන් වහන්සේ සිහිපත් කරපු දේශනාව ඇතුලේ ලෝභය, ද්වේෂය, මෝහය කියන එක මඩින ක්‍රමවේදය සාක්ෂාත් කරගන්න. එනිසා මගේ පිංගුතුන් හොඳට මතක තියාගන්න. ඇත්තට මේ පැයක කාලයකින් මේ පිළිබඳව සම්පූර්ණ කතාවක් කියන දේශනාවක් සිද්ධ කරන්න බෑ. මේ කාලාම සූත්‍රය කියන එක ගත්තොත් මට හිතෙනවා පැය 7 8 9ක 10ක දේශනාවක් කළත් මේක එක කාරණාවක්වත් විස්තර කරගන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ නිසා අපි ධර්ම සාකච්ඡාව සිද්ධ වෙන වෙලාවෙදී මේ පිළිබඳව තව තව සිහිපත් කිරීම කරන්න කාල වේලාව තවත් මම මේකට ගන්නෙ නෑ. මොකද අද මම මේ ඔබට මේ කාලාම සූත්‍රයේ බොහෝ දිනෙක කතා නොකරන පැත්තක් බලන්න. අභිධර්මයේ පැත්තට මේක කොච්චර නැඹුරු වෙලා තියෙනවද? මේ ඕග ධර්ම සම්බන්ධව සසර ජීවිතේම බැඳිච්ච එකක් මේකේ තියෙනකොට අපි ඒ ධර්ම ප්‍රතික්ෂේප කරන්නත් බුදුරජාණන් වහන්සේගේම වචනයක් අරගෙන බුදුහාමුදුරුවෝ කිව්වා කියලා පිළිගන්නත් එපා කියලා අපි අර නිවන් දකින්න තියෙන ධර්මතාවයත් තර්ක කර කර ඉන්නවා. ඒකටත් අපි අභියෝග කරන ස්වභාවයක් තමයි මේ අදම කාලාම සූත්‍රයේ සමාජගත වීම ඇතුලේ දකින්න තියෙන්නේ. ඒ නිසායි මේ ගැඹුරු ධර්මතාවය තේරුම් කරලා දෙන්න ඔබට කාලාම සූත්‍රය උපමා කළේ. ඒ නිසා මේ මතක තියාගන්න මේ වගේ ගැඹුරු සූත්‍ර මගේ පින්වත්නි හරි ලස්සන සූත්‍ර ගණනාවක් සද්ධර්මයේ තියෙනවා. ඉතින් ඔබ ක්‍රමානුකූලව මේ වහන් හිටියොත් දැන කියාගත්තොත් ඔබට මේ පිළිබඳව ලොකු අවබෝධයක් ගන්න අපි ඉඩහසර සලසලා දෙන්නම් අනිවාර්යෙන්ම. එනිසා ප්‍රවේශමෙන් මේ බුදුදහමත් එක්ක ලැබිච්ච ආభాෂය, බුදුදහමත් එක්ක ලැබිච්ච මේ තේරවාදී සංස්කෘතිය ගරු කරමින් ඒ තේරවාදී සංස්කෘතියෙන් උරුමවන මේ උතුම් නිර්වාණ ධර්මයෙන් තමන්ගේ ජීවිත සුවපත් කරගෙන මෙලව ජීවිත සුවපත් කරගන්නටත් පරලෝක ජීවිත සුවපත් කරගෙන උතුම් නිවනින් නිවෙන්නටත් මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා.